ගරුකටයුතු පණ්ඩිතාම්දුරන් වහන්සේගෙන් අවසරයි. දවස් තුලදී 2021 වර්ෂය වෙනුවෙන් කැමරා ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ මගින් සිදු කරනු ලබන වස් පින්කම් මාලාවේ ධර්මදේශනාවන්ගේ තවත් එක් ධර්මානුශාසනාවකුයි මේ විදියට ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. ඒ අනුව අපි මේ ධර්මානුශාසනාව සිදු කර දෙන ලෙසට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටියා. ගොතටුව චන්දන විහාරෙහි ගරු විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනෙහි ආචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍යපාද විචිත්‍ර ධර්ම කතික හිඟුරේ පඤ්ඤාසේකර අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට උන්වහන්සේ අප කෙරෙහි බොහොමත්ම අනුකම්පාවෙන් උන්වහන්සේට කොතෙකුත් ධර්මානුශාසනා පැවතියත් අප කෙරෙහි බොහොමත්ම කරුණාවෙන් යුක්තව නියතමානීව මේ ධර්මානුශාසනාව ආරාධනාව බාර අරගෙන අද දවසේ අප සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ බෞද්ධ නාලිකාව ඇතුළු ඒ ජනමාධ්‍ය තුල ධර්ම ශ්‍රවණය කරන ජනතාව උන්වහන්සේ පිළිබඳව හොඳින් දැන හඳුනනවා. උන්වහන්සේට අපි ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර පූර්වකව වැඳ නමස්කාර කරමින් දායක සභාව වෙනුවෙන් අද දවසේ මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන රෝචන මහත්මයා නුනා මහත්මිය ඇතුළු ඒ දායක පිරිස් හැම දෙනා වෙනුවෙන් කැමරා වාසී දායක පින්වත් හැම දෙනා වෙනුවෙන් ආරාධනා කොට සිටිනවා. අවසරයි පන්සන්තරණි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචමේ ආවුසෝ ආගත පටිවිනයා යන්ත භික්ඛුනෝ uppannෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ කතමේ පංච ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ ඒව රූපේ පියාවුසෝ පුග්ගලෝ ආඝාතෝ පටිවිනේ තබ්බෝති. ඕස්ට්‍රේලියාවේ කැම්බරා බෞද්ධ විහාරාධිපති අපේ ගරු කටයුතු සෝරත පණ්ඩිතාම්දුරන් වහන්සේගෙන් අවසරයි. අද මේ සූම් තාක්ෂණය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්කමෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන පින්නතුන්ගේ නම් ගම් එවාගේ පුණ්‍යානුමෝදනාවන් සිත පැතින් ආශිර්වාද කිරීම ආදිය ධර්ම දේශනාවෙන් පසුව සිද්ධ කරනවා. හැමදෙනාම සූදානම් වන්නේ මේ වස් කාලයේ නිමිති කරගෙන පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් මාලාවට, නැත්නම් කඨින පින්කමට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් මාලාවේ තවත් එක් ධර්මානුශාසනාවකට සවන් දීමටයි. පින්වත්නි, අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ
ආඝාත වර්ගයේ සඳහන් වන ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රය. පින්නතුන් බොහෝ වෙලාවට මේ සූත්‍රයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කළා තියෙනවා. පළමු කොටම බලන්න උනේ ආඝාත කියලා කියන්නේ පින්නතුනි තරහවට. පටි කියලා කියන්නේ හාත්පසින්. විනය කියලා කියන්නේ දුරු කරනවා. එතකොට තරහව හාත්පසින් දුරු කිරීම නැත්නම් නැති කිරීම සම්බන්ධවයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපිට මේ සූත්‍රයේදී කියලා දෙන්නේ. දැන් අපි ඉගෙන ගන්නේ ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රය. එතකොට මීට පෙර ඒ කියන්නේ පඨම ආඝාත පටිවිණය සූත්‍රයකුත් තියෙන බව මතක තියාගන්න ඕනේ. ඒ සූත්‍රය කියන්නේ මේ තරහව හිතේ ඇති වෙන සූත්‍රය. මේ සූත්‍රය දේශනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්මය අසාගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන්. ඒ නිසා මේක බුද්ධ දේශනාවක්මයි. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ රැස් වෙච්ච වෙලාවක මතක් කරනවා මහණෙනි යම් කිසි කෙනෙකුට උපන් වෛරය යොහැකි ක්‍රමවේද පහක් සරියුත් මහරහතන් වහන්සේ අපිට කියලා දෙනවා. අපි කාටත් තරහ යනවනේ, කේන්ති යනවා. ඉතේ ආදී දේවල් පුතග්ජන ස්වභාවයට පින්නතුණි ඇති වෙනවා. නමුත් අන්නේ ඇති වෙන තරහ වෛරය දුරු කරගන්නේ කොහොමද කියලා කරුණු පහකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට කියලා දෙනවා. මේ සූත්‍රය බොහොම ලස්සනයි පින්නතුණි. එකක් තමයි සරියුත් මහරහතන් වහන්සේ මේ සෑම කරුණකටම, කියන්නේ මේ කරුණු පහටම උපමා පහක් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඊට පෙර ආතුව පින්නතුණි සිහිපත් කරන්න ඕනේ ධර්මය ශ්‍රවණය කරන පින්නතුන් වෙනුවෙන් අවවාදයක් හැටියට. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ අපේ පින්නතුන්ට ධර්මයේ ශ්‍රවණය කරන විදිහ බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන සූත්‍රයක් දේශනා කරනවා, සෝතානුදත කියලා සූත්‍රයක් අංගුත්තර නිකායේ. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකෙ මිනිස්සු පින්කම් කළාට සැකයක් හිතේ තියාගෙන තමයි පින්කම් කරන්නේ. ඒ සැකේ තමයි අපි අද වුණත් කියන්නේ, සමහරු කියන්නේ හාමුදුරුවනේ මේ මොන පින්කම් කළත් වැඩක් නැහැනේ, මරණකොට මේ මතක් වුණේ නැත්නම් අපරාධනේ කියලා. කවදාවත් පින්නතුනි එහෙම හිතන්න එපා. පින්කමක් කරනකොට ඒ වෙලාවේ කරන පින්කම බොහෝම සතුටින්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් කරන්න. අපි දන්නේ නැහැ පින්නතුනි අපි අපවත් වෙනකොට අපිට මොනව මතක් වෙයිද කියලා. පින්නතුන් දන්නේ නැහැ පින්නතුන් මරණකොට පින්නතුන්ට මොනව මතක් වෙයිද කියලා. නමුත් බුදුහාමුදුරු දේශනා කරනවා ධර්මයෙන් සන්නද්ධව, ධර්මයෙන් පෝෂණය වෙච්ච කෙනාට ජීවිතයේ අවසාන කාලේ 80න් සිහිමුලා වෙලා මරණයටපත් උනත් ඒ ඇත්තට පින්නතුනි සුගතිය තියෙනවා. මොන මතක තියාගන්න පළවෙනි කෙනා බුදුහාමුදුරු දේශනා කරනවා මේ කියන්නේ මේ මනුස්ස ලෝකෙදී බණහන කෙනාට හතර පැත්තකින් පින්නතුනි ආරක්ෂාව තියෙනවා. පළවෙනි එක සුතා, හොඳට බණහන කෙනෙක් ඉන්නවා. ඊළඟට දතා ධාරණය කරගන්නවා, වචසා පරිචිතා නිතර බණ කතා කරනවා, මනසානුපෙක්ඛිතාන බණ නුවණින් මෙනෙහි කරනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය. මේ සියල්ලම හොඳට කරනවා. හැබැයි පින්නතුනි ඔහු මරණාසන්න මොහොත වෙනකොට අර අහපු කියපු එක බණපදයක්වත් මතක් වෙන්නේ නැහැ. 80න් සිහිමුලා වෙලා මරණයටපත් වෙනවා. දැන් එබඳු කෙනා ගිහිල්ලා උපදින්න කොහෙද? බුදුහාමුදුරු දේශනා කරනවා අන්‍යතර දේවනිකායක. අන්‍යතර දේවනිකාවල කියලා කියන්නේ පින්නතුනි වස්සවලාක දෙවියෝ ඉන්නේ. ඒ කියන්නේ ඒ දෙවියන් කැමති වැස්සට විතරයි. වැස්සෙන් සතුටු වෙන දෙවියන්ට කියන වස්සවලාක දෙවියෝ කියලා. සීතලෙන් සතුටු වෙන දෙවියන්ට කියනවා සීතවලාක දෙවියෝ කියලා. රස්නෙන් සතුටු වෙන දෙවියන්ට කියනවා උන්නවලාක දෙවියෝ කියලා. මේ තමයි අන්‍යතර දේවනිකායව. මෙහි උපදින්නේ කවුද? මනුස්ස ලෝකෙදී හොඳට බණ අහපු පින්කම් කරපු එහෙත් ජීවිතයේ අවසාන කාලේ එක බණපදයක්වත් මරණකොට මතක් නොවිච්ච අය. ඒ කියන්නේ 80න් සිහිමුලා වෙලා මරණයටපත් වෙනවා. එබඳු අය ඉපදුනාට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා ටික දවසක්, ටික කලක් යනකොට ඒ දෙවියන්ටම පින්නතුනි ධර්මය අවබෝධ වෙනවා. ඒ දෙවියන්ටම ධර්මය අවබෝධ වෙලා එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. ඔය තමයි මනුස්ස ලෝකෙදී බණහන එකේ තියෙන පළවෙනි ආරක්ෂාව. ඊළඟට 2 දෙවෙනිය සුතා, හොඳට බණහනවා, දතා ධාරණය කරගන්නවා, වචසා පරිචිතා නිතර බණ කතා කරනවා, මනසානුපෙක්ඛිතාන බණ නුවණින් මෙනෙහි කරනවා.
හැබැයි අවසාන මොහොතේ පින්නතුනි 80න් සීබලා වෙලා මරණයටපත් වෙන්නේ. දෙවෙනියත් අර වගේම අන්‍යතර දේවනිකායක උපදිනවා. දෙවෙනියට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි රහතන් වහන්සේලා දිව්‍ය ලෝකයට වැඩම කළ බණ කියනවා. ඒ බණ කියනකොට අන්‍යතර දේවනිකා දෙවියන්ට ඒ බණ ඇහෙනවා. ඇහෙනකොට දෙවියන් කල්පනා කරනවා අනේ මේ රහතන් වහන්සේ මේ දේශනා කරන සූත්‍රය මම මනුස්ස ලෝකදී අහලා තියෙනවනේ. මට පුරුදු සූත්‍රයක් මේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ. මට මේකේ අමුත්තක් නෑනේ කියලා වැටහෙනකොට එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. ඔකට බුදුහාර බොහොම ලස්සන උපමාවක් කියනවා. මේ කැලෑවේ අතරමං වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට ඈතින් ඇහෙනවා හග්ගෙඩියක් පිමින හඬක්. දැන් හග්ගෙඩි හඬ කලින් පුරුදු නැත්තම් අහලා පුරුදු නැත්තම් කැලෑවේ අතරමං වෙච්ච මිනිස්සයා පින්නතුනේ ඒ හග්ගෙඩි හඬට බය වෙනවනේ. ඒ වගේ කලින් බණ අහලා නැත්තම් ඒ බණ අමුතුයිනේ. අමුතුයි කියන්නේ ඒක ලොකු අලුත් බවක් තියෙනවනේ. නමුත් කලින් බණ අහලා තියෙනවා නම් ඒ ඇත්තට රහතන් වහන්සේ ආපහු ඒ දේශනා මතක් කළ දුන්නාම ඇති ඉක්මනට පින්නතුනේ ධර්මය අවබෝධ වෙනවා. දැන් අර හග්ගෙඩි හඬ කලින් අහපු කෙනාට කැලෑවේදී හග්ගෙඩි හඬ අහන්න ලැබුණොත් එයා බය වෙන්නේ නැහැ. මොකද හග්ගෙඩි හඬ කලින් එයා අහලා තියෙනවනේ. එතකොට එයා දන්නවා මට මේ ළඟපාත මිනිස් පුලුටක් තියෙනවා. මේ ආරක්ෂාවක් මට මේ ළඟපාතම තියෙනවා කියලා. එයා අතිශයින් සතුටු වෙනවා. අනේ වගේ තමයි රහතන් වහන්සේ නමක් දිවි ලෝකෙට වැඩම කළ බණ කියනකොට ඒ බණ ඇහෙනකොට අන්නතර දේවිනිකා දෙවියන්ට හරි සතුටුයි. අනේ මම මේ මනුස්ස ලෝකෙදී අහපු සූත්‍රයක් මේ ස්වාමීන් වහන්සේ මට මේ රහතන් වහන්සේ මේ දේශනා කරන්න කියලා. එතකොට එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්වයට පත් වෙනවා. ඔය තමයි මනුස්ස ලෝකෙදී බණහන කෙනාට තියෙන දෙවෙනි ආරක්ෂාව. ඊළඟට තුන්වෙනිය සුතා හොඳට බණහනවා. දතා ධාරණය කරගන්නවා. වචසා පරිචිතා නිතර බණ කතා කරන මනසානුපෙක්කිත අනබන නුවණින් මෙනෙහි කරනවා. හැබැයි මේ කොච්චර බණ ඇහුවත් ධාරණය කරගත්තත් තුන්වෙනියත් 80න් සිහිමුලා වෙලා මරණයටපත් වෙන්නේ. එතකොට එයත් ගිහිල්ලා උපදින්නේ කොහෙද? එක්ක වස්සවලාක දෙවියෙක් හරි, සීතවලාක දෙවියෙක් හරි, උණවලාක දෙවියෙක් හරි උපදිනවා. තුන්වෙනියට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මාසෙකට එක වතාවක් පොය දවසට සුධර්මා කියන දිව්‍ය සභාවට දෙවියන් එකතු වෙනවා. ඒ දෙවියන් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා. ඒ ධර්ම සාකච්ඡාව අර අන්‍යතර දෙවිනිකා දෙවියන්ට අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට ඒ දෙවියන් කල්පනා කරනවා, කතා කරනවා. අනේ දෙවියන් සාකච්ඡා කරන මේ ධර්ම සාකච්ඡාව මම මනුස්ස ලෝකෙදී අහලා තියෙනවානේ. මට පුරුදු සාකච්ඡාවක් නෙමේ දෙවියන් කරන්නේ. මට මේකේ අමුත්තක් නැහැනේ කියලා වැටහෙනකොට එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්වයටපත් වෙනවා. ඔය තමයි මනුස්ස ලෝකේ බණහන කියන තුන්වෙනි ආරක්ෂාව. ඔකට බුදුහාර උපමාවක් කියනවා මේ කැලෑවේ අතරමං වෙච්ච මිනිස්සෙකුට පින්නතුනේ ඈතින් බෙරහඬක් ඇහෙනවා. දැන් අතරමං වෙච්ච කෙනාට බෙරහඬ පුරුදු නැත්තම් කැලෑවේදී පින්නතුනේ බය වෙනවනේ. නමුත් කලින් බෙරහඬ අහලා තිබුණොත් ඒ මිනිස්සයා කැලෑවේදී බය වෙන්නේ නැහැ. ඇයි? ඒ මිනිස්සයා දන්නවා මේ ළඟපාත මට මිනිස් පුලුටක් තියෙනවා, මට ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒ වගේ තමයි ධර්ම සාකච්ඡා මනුස්ස ලෝකෙදී අහලා නොතිබ්බොත් දෙවියන් දිව්‍ය ලෝක ධර්ම සාකච්ඡා කරනකොට ඒ දෙවියන්ට පින්නතුනේ ඒක අමුත්තක්. ඒ නිසා මනුස්ස ලෝකේ ඒ කරන ධර්ම සාකච්ඡාත් පින්නතුනේ කවදාවත් අහන්නේ නැහැ. දැන් මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ බොහෝම ලස්සන දෙයක් පින්නතුනේ මේ කියන්නේ. දැන් බොහෝ දෙනෙක් කියන කතාවනේ හානේ මේ මොච්චර බණ ඇහුවත් කොච්චර ධර්ම සාකච්ඡා කළත් මොනතරම් බණ ලියාගත්තත් මොනතරම් බණ මෙනෙහි කළත් අපි කවුද දන්නේ අපිට මේ මැරෙනකොට එක බණ පදයක්වත් මතක් වෙයිද නැද්ද කියලා. පින්නතුනි බණ පද මැරෙනකොට මතක් වුණත් එකයි නොවුණත් එකයි. ඒ වෙලාවේ අහන්න බණ හොඳින් අහන්න. ඒ වෙලාවේ කරන පින්කම ශ්‍රද්ධාවෙන් කරන්න. බුදුහාමුදුරු දේශනා කරන ඒ ඇත්තට සුගතිය තියෙනවා. ඊළඟට අන්තිමේ හතරවෙනියා සුතා හොඳට බණ අහනවා. මේ ටික තියෙන්න ඕනේ. සුතා හොඳට බණ අහන්න ඕනේ, දතා ධාරණය කරගන්න ඕනේ, වචසා පරිචිතා ඉඩක් ලැබෙන වෙලාවක බණ කතා කරන්න ඕනේ, මනසානුපෙක්කිතා ඒ අහන බණ යෝනිසෝ මනසිකයි නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒ නුවණින් මෙනෙහි කරනකොට තමයි පින්නතුනි ධර්මයේ පිළිබඳ ඇතිවෙන විචිකිච්ඡාව. යම් අයට තියෙනවනේ. ඒ විචිකිච්ඡාව කියන එකත් දුරු කරගන්න පුළුවන්කම තියෙන යෝනිසෝ මනසිකාරය තුළ. අයෝනිසෝ මනසිකාරය තුළ නෙමෙයි. එතකොට ඒ විදිහට බණහලා ධාරණය කරගත්තත් අවසාන මොහොතේ මේ හතරවෙනියටත් එක බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ පින්නතුනි. 80න් සීමලා වෙලා මරණයටපත් වෙනවා. එයා ගිහිල්ලා උපදින්නෙත් අර වගේම එක්ක වස්සවලාක දෙවියෙක් හරි සීතවලාක දෙවියෙක් උපදිනවා. එතකොට හතරවෙනිද කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි තමන් එක්ක මනුස්ස ලෝකෙදී එකට පින් කරගත්තු අය දිව්‍ය ලෝකෙත් එකටම හම්බෙනවා.
දැන් පින්නතුන් ඉන්නවනේ එකට සිල් ගන්න, එකට බණ අහන්නේ, එකට භාවනා කරන්නේ. දැන් බණක් ඇහුණත් කොහේ හරි අනිත් කෙනාටත් කල්යාණ මිත්‍රත් කෝල් කරලා හරි කියනවා. ඒක හරි හොඳයි. ඉතින් ඒ විදිහට පින්නතුනි අපි හිතමුකෝ ඒ ඇත්ත මනුස්ස ලෝකයකට පින්කම් කළාට මරණයටපත් වෙනකොට මරණයටපත් වෙන්නේ එක වෙලාවට. හැබැයි දිවි ලෝක ගිහිලා බලනකොට ඉන්නේ එකට. එතකොට දෙවියන් හැටියටනේ කතා කරනවා කොහොමද? යාළුවට මතකද මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපි දන් දුන්නා. යාළුවට මතකද මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපි සිල් ගත්තා, බණ ඇහුවා, භාවනා කළා. අර විදියට අර මනුස්ස ලෝකෙදි කරගත්තු පින්කම් පින්නතුනේ දිවි ලෝකෙදි මතක් කරගන්නවා. මතක් කරගෙන එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. ඒකට බුදුහාර උපමාවක් කියනවා තමයි මහණෙනි ඉස්කෝලේ ගියපු පුංචි කාලේ යාළුවෝ සෑයන කාලයකට පස්සේ සමහරුන්ට හම්බෙනවා. ඒ හම්බුනාම හරි සන්තෝෂයිනේ. දැන් පින්නතුන්ටත් අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ලංකාවේ එකට ඉස්කෝලේ ගියපු යාළුවෝ ඕස්ට්‍රේලියාවේදී හම්බෙන්නේ නැති. මොන ගහින්නේ නැති. එතකොට පින්නතුනේ හරිය සන්තෝෂයිනේ. එතකොට ලංකාවේ සෙල්ලම් කරපුවා, ගහගත්තුවා, බැනගත්තුවා, රණ්ඩු වෙච්ච ඉස්කෝලේ ගිහලා පුංචි ඒ පොඩි කාලේට මේ දේවල් වුණාට අනේ සෑහෙන කාලයක් ගිහිල්ලා කතා කරනකොට හරි සන්තෝෂයි. ඒ වගේ තමයි බුදුහාරු දේශනා කරනවා තමන් එක්ක මනුස්ස ලෝකෙදී එකට පින් කරගත්තු අය දිවි ලෝකෙදී හම්බුණා කියලා කියන්නේ සෑහෙන කාලේ ඉස්කෝලේ ගියපු යාළුවෝ සෑහෙන කාලයකට පස්සේ හම්බුණා වගේ ලොකු සතුටක් තියෙනවා. ඒ නිසා කරුණු හතර හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ වස්සාන ධර්ම දේශනා මාලාවනේ මේ දේශනා මාලා හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. මේ ලැබිච්ච වෙලාව ආයි පින්නතුනේ අපිට ලැබෙන්නේ නැහැ. අනිත් එක අපි බොහෝ වෙලාවට කියන එකක් තමයි ජීවිතයක දකින්න තියෙන දුක්ඛදායක දේවල් ටික පින්නතුනේ මේ සුළු කාල පරිච්ඡේදය තුන අපි දැක්කා. කුසලයක් කරන කෙනෙකුට නම් මේ ජීවිතේ මීට වඩා දුක්ඛදායක දේවල් දකින්න ඕනේ නැහැ. කුසලයක් කරනවා නම් يعني කුසලයේ සඳහා ඉක්මන් කරගන්නවා නම් මේක තමයි හොඳ වෙලාව. ජරා මරණ වට කරගෙන දැන් අපිට පහර දෙනවා. ජරා මරණ වට කරගෙන පහර දෙනකොට අපි මොකන්ද කරන්න ඕනේ? කුසලය. කුසලජ්ජරු දවසක් බුදුහාරෝනේ ඇහුවා ඕක. බුදුහාරනේ ජරා මරණ වට කරගෙන පහර දෙනකොට අපි මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. මහරජා කුසලයේම තමයි කරන්න ඕනේ කිව්වා. ඒ නිසා පින්නතුනි කුසලයේම දිනු කරන්න. මේ වස්සාන සමය තුල විතරක් නෙවෙයි ඔබටත් අපි පින්නතුන් දන්නවා හැමදාමත් පින්නතුන් ධර්මයේ පුරුදු කරනවා, ධර්මයේ කතා කරනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒක තමයි වටින්නේ. ඒ නිසා අපි ධර්මයට දේශනාවට කලින් පුංචි අවවාදයක් හැටියට මේ සෝතානුදත සූත්‍ර දේශනාව පුංචියට හරි කියලා දුන්නේ. ඉතින් අද අපේ සූත්‍රය තමයි පින්නතුනි ආඝාත පටිවිනය සූත්‍රය. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සේලාට එවත්නි යම් කෙනෙකුට උපන් වෛරය දුරු කරගත හැකි ක්‍රමවේද පහක් මම කියලා දෙනවා. ඒ කියන්නේ කරුණු පහක් කියලා දෙනවා. ඔන්න පළවෙනි කෙනා පින්නතුනි කෙනෙක් ඉන්නවා මේ ලෝකේ අපරිසිදු කාය සමාචාර. සමාචාර කියලා කියන්නේ පින්නතුනි හැසිරීමට. එයාගේ කායික පැත්ත කොහෙත්ම හොඳ නැහැ. හරි අපරිසිදුයි. ඒ වුණාට පින්නතුනි පිරිසිදු වාක් සමාචාර. වචනේ හරි හොඳයි. ඔන්න බලන්නකෝ කායික පැත්ත අපරිසිදුයි. නමුත් වචනේ පැත්ත කතා කළොත් හරියම ලස්සනට කතා කරනවා. අල්ලාප සල්ලාප ඕපදූප කවදාවත් එහෙම කතා කරන්නේ නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ කියනවා මෙන්න මේ පුජ්‍යලය කෙරෙහි වෛරයක් ඇති වෙනව නම් ඒ ඇත්තගේ අපරිසිදු කාය සමාචාරවත් බව මෙනෙහි කරන්න එපා. පිරිසිදු වාක් සමාචාරවත් බව මෙනෙහි කරලා හිතේ ඇති වෙන වෛරය දුරු කරගන්න. මේක පසුව පින්නතුරු මාඩක විස්තර කළ දෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙවෙනියාගේ අපරිසිදු වාක් සමාචාර. පින්නතුනි කතාව කොහෙත්ම හොඳ නැහැ. නමුත් ඒ ඇත්තගේ තියෙනවා පිරිසිදු කාය සමාචාර. ඒ පැත්ත හොඳයි. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ කියනවා එවත්නි මේ පුජ්‍යලය කෙරෙහි යම් කෙනෙකුට වෛරයක් ඇති වෙනව නම් ඒ තනත්තගේ අපරිසිදු වාක් සමාචාරවත් බව මෙනෙහි කරන්න එපා. පිරිසිදු කාය සමාචාරවත් බව මෙනෙහි කරලා හිතේ ඇති වෙන වෛරය දුරු කරගන්න කිව්වා. ඔය දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. අන්න. එතකොට මේ තුන් පැත්තෙන් මේ පුජ්‍යලගේ දෙපැත්තක් හොඳ නැහැ, එක පැත්තයි විතරයි හොඳ. මොකද්ද හොඳ නැත්තේ? කාය සමාචාරවත් බව හොඳ නැහැ. ඒ කියන්නේ අපරිසිදුයි. ඊළඟට වාක් සමාචාරවත් බවත් අපරිසිදුයි. නමුත් මේ පුජ්‍යලයාගේ පිරිසිදු මනෝ සමාචාර. ඒ කියන්නේ වරින් වර හිත පහන් කරන ධර්ම ශ්‍රවණය තුල යෙදී තිබෙනවා. ඒ හිත පහන් කරන ධර්ම ශ්‍රවණය තුළ ඔහු යෙදිලා ඉඳලා කවදා හෝ දවසක
සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ඊතර දුර්ලභකම් ටිකත් ඔහු නැති කරගනීවි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කේන්ති යනවනම් කේන්ති යන බව දැනගෙන කේන්ති නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න ඕන පින්නතොනේ. දුස්සීලකම තියෙනවනම් දුස්සීල බව නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. ඊළඟට උඩුම්කම තියෙනනම් මානෙ තියෙනවනම් ඒ මානෙ නැති කරන වැඩපිළිවෙලක පින්නතුනි ප්‍රඥාවෙන් යෙදෙන්න. එතකොටයි ඒක නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. මට කේන්ති යනවා මට මොන බනද කවදාවත් එහෙම හිතන්නට හොඳ නැහැ පින්නතුනි. ඊට පස්සේ දේශනා කරනවා හතරවෙනි පුජ්‍යලයා අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වාක් සමාචාර, අපරිසිදු මනෝ සමාචාර. මේ තුන් පැත්තම හොඳ නැහැ. එතකොට සරියුත් හාමුදුරුවෝ කියනවා මේ තුන් පැත්තම හොඳ නැති වුණත් ඒ පුජ්‍යලයා කෙරෙහිත් වෛරයක් නැති වෙනවා නම් ආන්න ඒක දුරු කරගන්න ඕනේ. මේ ඩොග්මාටික පින්නතුනේ කියනකොට පින්නතුන්ට මේ කාරණා මනාව තේරුම් ගන්න පුළුවන්. පස්වෙනියා පිරිසිදු කාය සමාචාර, පිරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. තුන් පැත්තම හොඳයි. ඒ තුන් පැත්තම හොඳ නම් ඒ පුජ්‍යලයේ කෙරෙහිත් පින්නතුනේ ඇති වෙන වෛරය මොකද්ද? සරියුත් හාමුදුරුවෝ කියනවා ලෝකෙ මිනිස්සු ඉන්නව ඇවැත්නි මිනිස්සු හොඳින් හිටියත් බලන් ඉන්න බැරි කොටසක්. අන්න ඒ මිනිස්සු කෙරෙහි කරුණු පහ. එතකොට මොකද්ද කී පළවෙනි එක කිව්වේ අපරිසිදු කාය සමාචාර, පිරිසිදු වාක් සමාචාර. එතකොට මොකද්ද හිතන්න ඕනේ? අපරිසිදු කාය සමාචාරවත් බව හිතන්න එපා. පිරිසිදු වාක් සමාචාරවත් බව හිතලා ඇතිර වෛර දුරු කරගන්න. දැන් මෙන්න මේ කියපු කරුණු පහ පින්නතුනි අපි එකින් එක සරියුත් මහරහතන් වහන්සේ අපිට උපමා සහිතව කියලා දෙනවා. මේ විස්තරේ ගොඩාක්ම තියෙන පින්නතුනි අටුවාවේ අංගුත්තර නිකායේ. දැන් පළවෙනි එක පින්නතුන්ට මතකයි අපරිසිදු කාය සමාචාර, පිරිසිදු වාක් සමාචාර. උපමාව පින්නතුනි පාංශකූල චීවර පුරවන භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුවට ඕන වෙන්නේ පාංශකූල චීවරයක්නේ. මේ භික්ෂුව කරන්නේ මොකද්ද? සුසාන භූමියට වැඩම කරනවා. සුසාන භූමියට වැඩම කරලා මිනියක් ඔතපු රෙදි කෑල්ලක් ගන්නවා. මේක ගන්නකොට පින්නතුනි එකපාර අතින් අල්ලන්නේ නැහැ. විස බීජනේ. ඒ නිසා මේ සාමින් වහන්සේ කරන්නේ මොකද්ද? වම් පයින් මේ මිනිය ඔතපු රෙදි කෑල්ල පාක් ගන්නවා කොනක්. අනිත් මේ කොන මාපට, ඒ කියන්නේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලෙන් අනිත් රෙදි කෑල්ලේ කොන එහාට මෙහාට අගෙන පින්නතුනි ඒක ගසනවා. කොනක් පයින් පාගගෙන වම් පයින් පාගගෙන අනිත් කකුලේ මාපට ඇඟිල්ලෙන් මේ රෙදි කෑල්ල එහාට මෙහාට කරනවා. එහාට මෙහාට කර කියන්නේ ගස මේ බලන්නේ මොකද්ද? මට මේ මිනිය උතුපු රෙදි කෑල්ලේ ගන්න කොටසක් තියෙනවද? මොකක් කරගන්නද? සිවුරක් මහ ගන්න හරි, එහෙම නැත්නම් සිවුර ඉරිච්ච කොටසක් මහ ගන්න හරි. දැන් නිකන් හිතන්නකො පින්නතුනේ මේ භික්ෂුව මේ රෙදි කෑල්ල ගන්නේ මොනතරම් අකමැත්තෙන්ද? අකමැත්තෙන් ගත්තත් මේ භික්ෂුව හොයන්නේ මොකද්ද? මේකේ හොඳ කොටසක් තියෙනවද කියලා. ඔන්න බලන්න සරියුත් හාරු ගලපන හැටි මේ පාංශකූල චීවර පුරවන භික්ෂුව වගේ තමයි කිව්වා මෛත්‍රියෙන් වාසය කරන පුජ්‍යලයා. ඔන්න මතක තියාගන්න. පාංශකූල චීවර පුරවන භික්ෂුව වගේ තමයි කිව්වා මෛත්‍රියෙන් වාසය කරන පුජ්‍යලයා. දැන් මේ සුසාන භූමි ත්‍රිදි කෑල්ල වගේ තමයි කිව්වා මොකද්ද? වෛරී සහගත පුජ්‍යලයා. ත්‍රිදි කෑල්ල වගේ තමයි වෛරී සහගත පුජ්‍යලයා. ත්‍රිදි කෑල්ලේ තියෙනවනේ පින්නතුනි දුර්වල තැනක්. ඒ කියන්නේ මිනියේ මේ ලේ සරවා ඒව ගෑවිච්ච ආන්නේ දුර්වල තැන මේ භික්ෂුව අයින් කරනවා. දුර්වල තැන අයින් කරලා රෙදි කෑල්ලේ පිරිසිදු කොටස විතරක් පින්නතුනි ගන්නවා. සිවුරක් මහ ගන්න හරි, සිවුර ඉරිච්චක් මහ ගන්න හරි. දැන් මොකද මේ ගන්න තියෙන්නේ? ඒ කියන්නේ රෙදි කෑල්ල මිනියේ එතුවට ඒ මිනියොතපු රෙදි කෑල්ලෙත් පින්නතුනි ගන්න කොටසක් තියෙනවා. ඒ වගේ තමයි මේ ලෝකේ කෙනෙක්ගේ අපරිසිදු කාය සමාචාරවත් බව තිබුණට පිරිසිදු වාක් සමාචාරවත් බව හිතලා ඒ කෙරෙහි ඇතිවෙන ඒ පුජ්‍යලයේ කෙරෙහි ඇතිවෙන වෛරය දුරු කරගන්න කිව්වා. හරියම ලස්සන උපමාවක්. දැන් එතකොට රෙදි කෑල්ලේ දුර්වලතන අයින් කරලා ස්ථිරතන අරගෙන ඒ භික්ෂුව සිවුර හොඳට මහගෙන පඳු පොවලා පින්නතුනි ගමේ හැසිරෙන කාලය වගේ තමයි කිව්වා අපරිසිදු කාය සමාචාරවත් බව මෙනෙහි කරන්න එපා. පිරිසිදු වචී සමාචාරවත් බව මෙනෙහි කරලා හිතේ ඇතිවෙන වෛරය දුරු කරගන්න කිව්වා. දැන් පින්නතුන්ගේ කාරණා හොඳට තේරුණා. අපිට මට හිතෙන හැටියට ඒ කියන්නේ අර රෙදි කෑල්ල කොච්චර අපරිසිදුනත් පින්නතුනි ගන්න කොටසක් තියෙනවනේ. ඒ වගේ මේ ලෝකේ කෙනෙක් පින්නතුනි මොනතරම් හොඳ නැති වුණත් ඒ පුජ්‍යලයාගේ යම්කිසි ගන්න කොටසක් තියෙනවා. අන්නේ ගන්න කොටස අරගෙන
හිතේ ඇතින වරිය දුරු කරගන්න. දැන් කෙනෙක් පින්නතුනි අපි මරණයටපත් වුණාට පස්සේ අපි කියනවනේ ඉන්න කම්ම කලේ නරක වැඩ අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට කියලා. ඒ වගේ කතා අපි කියනවා. බුදුහාමුදුරු දේශනා කරනවා කවදාවත් කෙලෙස් සහිත පුදඥන කෙනෙකුට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ පින්නතුනි අපි ළඟත් කෙලෙස් තියෙනවනේ. ඒ මැරිච්ච කෙනේ මැරිලා තියෙනෙත් කෙලෙස් සහිත මිනිස්සෙක්. ඒ කතාව කියන්නේත් කෙලෙස් තියෙන අපිමයි. ඊළඟට අපි ළඟ කෙලෙස් තියාගෙන කෙලෙස් සහිත මිනිස්සෙක් මලාට පස්සේ අපිට කියන්න බෑ පින්නතුනි ගිහිල්ලා ඉපදුනේ අතනයි මෙතනයි කියලා. බුදුහාරක දේශනා කරනවා. දැන් අර මහා කම විභංග කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ බුදුහාඳුරු ආනන්දහන්ට කියනවා ආනන්ද කෙනෙක් ඉන්නවා මේ ලෝකේ අකුසල කරනවා සුගතිය උපදිනවා. තව කෙනෙක් ඉන්නවා කුසල කරනවා දුගතිය උපදිනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ මොකද්ද? කුසල් කරනවා දුගතිය උපදිනවා. කුසල් කළත් පින්නතුනේ කෙනෙක් දුගතිය උපදින්නේ කොහොමද? බුදුහාර දේශනා කළ ආනන්ද මොනතරම් ජීවිතයේ කුසල් කරගත්තත් ඒ ඇත්ත ජීවිතයේ කොතනක හෝ ඒ කියන්නේ ජීවිතයේ මුල හෝ වේවා මැද හෝ වේවා අග හෝ වේවා කොතනක හෝ අකුසලයක් කරගෙන තියෙනවා. අන්නේ මරණාසන්න මොහොත වෙනකොට පින්නතුනේ ඔහුට අකුසලයේ තමයි මතක් වෙන්නේ. ඒ අකුසලයේ මතක් වීම හේතු කොටගෙන తాවකාලිකව පින්නතුනේ ගිහිල්ලා උපදිනවා දුගතියේ. සදාකාලිකව නෙවෙයි. తాවකාලික උපදිනවා දුගතියේ. දැන් උදාහරණයක් ගත්තොත් මල්ලිකා දේවිය අපි බෝධේශනාවලටත් කියලා තියෙනවා. මල්ලිකා දේවිය කුසලමනේ කරගත්තේ. නමුත් මල්ලිකා දේවියට අවසාන මොහොතේ පින්නතුනේ ඇය කරගත්තු අකුසලයක් තමයි මතක් වුනේ. ඒ අකුසලේ මතක් වීම හේතු කොටගෙන දවස් 7කට මල්ලිකා දේවිය අවීචයට ගිහින් ඉපදුනා. හැබැයි දවස් 7න් පස්සේ අවීචය මිදුණා. එතකොට මොකද්ද? ඒ මල්ලිකා දේවියගේ පින්නතුනේ කුසලයේ කියන එක බලවත් වුණානේ. එතකොට තව කෙනෙක් ඉන්නවා ආනන්ද මේ අකුසල කරනවා සුගතිය උපදිනවා. අකුසලමයි කරන්නේ සුගතිය උපදිනවා. ඒ තරමක තමයි. ඒ කියන්නේ අකුසල කළත් පින්නතුනේ ජීවිතයේ කෙනෙක් ඒ ඇත්ත ජීවිතේ කොතනක හෝ දවසක පුංචි කුසලයක් කරගෙන තියෙනවා. ඒක මුල වෙන්න පුළුවන් ජීවිතේ මැද වෙන්න පුළුවන්, ජීවිතේ අග වෙන්න පුළුවන්. හැබැයි මැරෙනකොට මතක් වෙන්නේ අර කරගත්තු අකුසල නෙවෙයි. අර කරගත්තු පුංචි කුසලයේ උට මතක් වෙනවා. ඒ පුංචි කුසලයේ මතක් වීම හේතු කොටගෙන ඔහු తాවකාලිකව පින්නතුනේ සුගතිය උපදින්න පුළුවන්. සදාකාලිකව නෙවෙයි. දවස් 5කට 6කට 7කට සුගතිය උපදින්න පුළුවන්. හැබැයි බලවත් වෙන්නේ වැඩිපුර කරලා තියෙන කුසල නිසා කියනවනේ කෙනෙක් මරණයට පස්සේ අනේ හාඳුන ඉතිපිසෝ ගාථා කීද්දිම මැරුණේ බාන හයිද්දිම මැරුණේ ඒක හොඳයි ඒක නරකයි කියන එක නෙවෙයි. නමුත් බුදුහාමුදුරේ ඉතිපිසෝ ගාථාව කී මරණයටපත් වුණා කියලා අකුසල කරලා අවසාන මොහොතේ බණපදයක් අහලා මරණයටපත් වුණා කියලා සුගතිය උපදිනවා කියලා කියන්නට බෑ පින්නතුනේ. සුගතිය උපදීවේ. නමුත් ඒක తాවකාලිකව. ඒසා මේකට හොඳම දේ තමයි ගිහි පැවිදි අපි කාටත් පින්නතුනේ කුසලයේ බලවත් කරලා තියාගත්තාම ජීවිතේ අපි දන්නේ අපිට මරණාසන්න මොහොතේ මොනව මතක් වෙයිද කියලා. කුසලයේ බලවත් කරලා තියාගත්තාම මේකට හොඳට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුන් පින්නතුනේ කවදාවත් ජීවිතයේ අවසාන කාලේ අසරණ වෙනකොට බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුහාරු කවදාවත් ඒක බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් සමහරු අසනීප වුණාම, ලෙඩ වුණාම, ඇදලා වැටුණාම ජීවිතයේ කියන කතානේ හාමුදුරුවනේ මොන කර්මයක්ද මැරෙන්නෙත් නැහැ, ඉවරයක් වෙන්නෙත් නැහැ. දරුවන්ටත් මහා කරදරේ මැරෙනව නම් ඒකත් එකක් කියලා. ඒ වගේ කතා පින්නතුනේ සමහරු කටින් පිට වෙනවා. ඒ දුක් විඳින්න බැරි කමට. නමුත් එහෙම කතාවක් බුදුහාමුදුරු අපෙන් අවසාන මොහොතේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් ඒ තමන් කරගත්තු, ඒ කියන්නේ පුළුවන් කාලේ කරගත්තු කුසලයේ ගැන හිතලා පින්නතුනේ අවසාන හතුට වෙන්න ඕනේ. හැබැයි සමහර අම්ම කෙනෙක්, සමහර තාත්තා කෙනෙක් අපි ලෙඩ වෙච්ච වෙලාවට බලන්න ගියාම ලස්සන කතා කියන්නේ හාමුදුරුවනේ මේ අත් දෙකෙන් මොනතරම් දානේ උයේ මං උභාසලට දන් දීලා තියෙනවද? මුතුගොඩ කීයක් නම් මහලා තියෙනවද? පාවඩ කීයක් නම් මහලා තියෙනවද? මං දරුවෝ සල්ලි එකතු කළා මම දමදිවියවල තියෙනවා. එතකොට ඒ අම්මත් ඇඳේ ඉන්නේ අසනීප වෙලා අවසාන කාලේ. නමුත් ඒ අම්ම කරන්නේ මොකද්ද? අර පුළුවන් කාලේ කරගත්තු කුසලය ගැන හිතලා පින් සතුට වෙනවා පින්නතුනේ. අන්න ඒ බඳු කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ පින්නතුනේ බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනව දෙවෙනි පුජ්‍යලයා අපරිසිදු වාක් සමාචාර, පිරිසිදු කාය සමාචාර. දැන් මෙයාගේ වචනේ පැත්ත කොහෙත්ම හොඳ නැහැ පින්නතුනේ. හරියම අපරිසිදු මුසාවාද කියනවා, පරුස වචන කියනවා, කේලංකීස් වචන ඔක්කොම කියනවා. නමුත් මේ ඇත්තගේ කායික පැත්ත හොඳයි පින්නතුනේ. කාය පිරිසිදු කාය සමාචාර. එතකොට බුදු උපමාව තමයි සරියුත් මහ රහතන් වහන්සේ කියන දැඩි ග්‍රීස්මෙන් පෙලිච්ච මිනිස්සෙක් ඉන්නවා. ඒ කියන්නේ ක්ලාන්ත වෙච්ච, පිපාසිත වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා පින්නතුනේ නිල්වන් දිය තියෙන,
ඒ වගේම දියසෙවල් බැඳුණු, ඒ කියන්නේ උඩ පාසෙ බැඳුණු පොකුණකට බහිනවා. වතුර නෙෝනේ. වතුර ඕන මිනිස්සයා කරන්නේ මොකද්ද? මේ උඩ තියෙන දියසෙවලි, දිය පැලෑටි ටිකෙන් ටික, ඒ කියන්නේ දෑතින් පින්නතුනේ එහාට කරනවා. එහාට මෙහාට කරලා දෝතින් වතුර අරගෙන මේ මිනිස්සයා පින්නතුනි බොනවා. බේල පිපාස සංසිඳව ගන්නවා. උන බලන්න ගැළපීම ග්‍රීස්මෙන් තැවුණු පුජ්‍යලයා වගේ තමයි කිව්වා මෛත්‍රියෙන් වාසය කරන පුජ්‍යලයා. දියසෙවිලි දිය පැලෑටි වගේ තමයි කිව්වා මේ මිනිස්සයාගේ අපරිසිදු වාක් සමාචාර. ඒ කියන්නේ අපරිසිදු ටික අයින් කළා. කියන්නේ දියසෙවිලි දිය පැලෑටි අයින් කළාට පස්සේ පින්නතුනේ යට තියෙන්නේ මොනවද? පහන් දියනේ. හොඳ වතුර තියෙන්නේ. එතකොට නරක ටික අයින් කළා, හොඳ ටික ගත්තා. නරක ටික තමයි දියසෙවිලි දිය පැලෑටි, හොඳ ටික තමයි යට තියෙන හොඳ වතුර. බන කොච්චර ලස්සන ගැලපීමක්ද කියලා. එතකොට මේ දියසෙවිලි දිය පැලෑටි අයින් කළාට පස්සේ යට තියෙන පහන් දිය වගේ තමයි කිව්වා මොනවද? පිරිසිදු කාය සමාචාරවත් බව. චරිත නාමදුර කියනවා මේ දියසෙවිලි දිය පැලෑටි අයින් කළ පහන් දිය බීල යාම් වගේ තමයි කිව්වා අපිරිසිදු වාක් සමාචාරවත් බව මෙනෙහි කරන්න එපා. මේ මිනිස්යාගේ පිරිසිදු කාය සමාචාරවත් බව මෙනෙහි කරලා හිතේ ඇති වෙන වෛරයක් තියෙනවා ආන්න ඒක දුරු කරගන්න කිව්වා. කොච්චරනම් ලස්සනයිද පින්නතුනි. ඊට පස්සේ තුන්වෙනි පුජ්‍යලයා අපිරිසිදු කාය සමාචාර, අපිරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. අන්න මේ තුන් පැත්තෙන් දෙපැත්තක් හොඳ නැහැ. කාය සමාචාරවත් බවත් අපිරිසිදුයි, වාක් සමාචාරවත් බවත් අපිරිසිදුයි, පිරිසිදු මනෝ සමා. ඒ කියන්නේ මේ පුජ්‍යලගේ හිත හොඳයිනේ අපි කියන්නේ. අන්න ඒ වගේ. එතකොට මේ උපමාව තමයි සරියුත් මහ රහතන් වහන්සේ කියන මේ ග්‍රීස්ම කාලයකදී කියන්නේ වැස්සක් වහිනවා. ඒ වැස්සක් වැස්සට පස්සේ හැම තැනම වැස්ස අවසන් වුණාට පස්සේ දිය වේලෙනවා. නැත්නම් දිය මේ මහ පොළොවට කිඳා බහිනවා. නමුත් එක තැනක වතුර තියෙනවා. කොතනද? මේ හරක්ගේ කුර තියෙන්නේ. ඒ කියන්නේ මේ හරක බිම අඩිය ගැහුවට පස්සේ හරක්ගේ කුරේ ඇතුලේ වතුර ටිකක් තියෙනවා. හැබැයි හැම තැනම වතුර වේලිලා, නමුත් මේ හරකයි කුරේ ඇතුලේ විතරක් වතුර ටිකක් තියෙනවා. දැන් ඉතින් ඔන්න ග්‍රීස්මෙන් පීඩිත වෙච්ච ක්ලාන්ත වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා මෙහෙම ඇවිදගෙන යනකොට වතුර නෙෝනේ. මේ මිනිස්සයා දකිනවා ගොංකුරේ ඇතුලේ විතරක් වතුර ටිකක් තියෙනවා. ඉතින් පිපාසයෙන් පීඩිත වෙච්ච කෙනෙකුට පින්නතුනේ මේ වතුර ටිකක් වටිනවා. ගොංකුරේ ඇතුලේ තිබුණාට මේ වතුර ටිකක් වටිනවා උට. ඔහු කරන්නේ මොකද්ද? සරියුත් මහ රහතන් වහන්සේ කියන මේ වතුර ටික බොන්න ඕන නම් මේ මිනිස්සයා මේ ගොංකුරේ ළඟ දන ගහ ගන්න ඕනේ. දන ගහගෙන ගවයෙක් වගේ දන ගහ ගන්න ඕනේ. දන ගහගෙන අත් දෙක පිටිපස්සට තියා ගන්නවා. තියාගෙන හිමීහිට මේ ගොංකුරේ ළඟට කට ලං කරලා කලත්තන් නැතුව හිමීහිට බොන්න ඕනේ. එහෙම බිව්වොත් තමයි පිපාස සංසිඳව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔන්න බලන්න මේ ගලපන හැටි ග්‍රීස්මෙන් යුක්ත පුජ්‍යලයා වගේ තමයි මහණෙනි මේ මෛත්‍රියෙන් වාසය කරන පුජ්‍යලයා. මේ ගවයාගේ පියසටහන වගේ තමයි කිව්වා වෛරී සහගත පුජ්‍යලයා. ගවයාගේ පියසටහන ඇතුලේ තිබුණනේ වතුර සල්පයක්, ඒ කියන්නේ දිය සල්පයක් තිබුණනේ. ඒ දිය සල්පය වගේ තමයි කිව්වා මේ මිනිස්යාගේ ඇතුළත තියෙනවා පින්නතුනි මදෝ ගුණයක්. ඒ කියන්නේ හිත හොඳයි කිව්වේ ඒකනේ. අපිරිසිදු කාය සමාචාරවත් බව, අපිරිසිදු වචී සමාචාරවත් බව, නමුත් පිරිසිදු මනෝ සමාචාරවත් බව. ගොංකුරේ ඇතුළේ තියෙන වතුර ටිකත් මේ මිනිස්සයට වටිනවා. ඒ වගේ තමයි පින්නතුනි සරියුත් මහ රහතන් වහන්සේ කියන මේ ගව පියසටහනේ තියෙන වතුර සල්පය වගේ තමයි කිව්වා මේ මිනිස්සයාගේ ඇතුළේ තියෙනක මද ගුණය. ඒ මිනිස්සයා කෙරෙහි තියෙන වෛරයක් තියෙනම් අන්න ඒක දුරු කර ගන්න ඕන. මේ ළඟදී කියන්නේ මාස කීපයකට කලින් මහත්තයෙක් ආව බණකට ආරාධනා කරන අම්මට අවුරුදු 80 උපන්දිනේට බණ කියන්න. එතකොට එහෙම ආවට පස්සේ බණට ආරාධනා කරලා යන්න හදනකොට මේ මහත්තයා කියන හාමුදුරුවනේ මේ ඔය කියන බණ අපේ අම්මට කියන්න කිව්වා. මම වෙයි කියලා. හාමුදුරුවනේ අපේ අම්මා කොච්චරවත් බණ අහනවා කිව්වා. කොච්චර හරියට බණ අහනවා කිව්වා. නමුත් හාමුදුරුවනේ මේ දුම්බලවර මතර ගත්තු ගමන් කොයි ඉන්නේ. ඉගෙන දැන් මේ බණ කියන්න කිව්වේ කවුද? හානේ බණ කියන්න කිව්වේ අම්මා. අම්මා තමයි කිව්වේ මට පුතේ දැන් අවුරුදු 80යි හාඳුනුවක් වඩම්මල මට බණ ටිකක් කියන්න කියලා.
එතකොට තමයි ආරාධනා කරන්නේ. එතකොට මං ගෝ මහත්තයා මෙහිමයි. දැන් අපි පුංචි කාලේ අපේ මනස හඳුනගෙන අපි අඬනකොට අම්මා දැනගත්ත අඬන්නේ මොකටද? ඒ සියල්ල හඳුනගෙන අපිට අවශ්‍ය ටික අම්මා දුන්නා. අපිට කතා කරගන්න බෑනේ. එතකොට දැන් අම්මා වයසයි අවුරුදු 80ක් වෙන අම්මත් එක්ක ওই විදියට අපි ගැටෙන්න ගියොත් ඔය විදියට ගැටෙන්න ගියොත් මේක කොහෙන් කෙලවර වේද කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා දැන් අපි කරන්න ඕනේ ඒ අවුරුදු 80ක් වෙන අම්මගේ මනස හඳුනගෙන අම්මට අවශ්‍ය ටික අනිත් එක බලන්නකෝ. හරි දැන් අපි හිතමුකෝ මෙහෙම ඒ අම්මගේ අපිරිසිදු වාක් සමාචාරවත් බව තියෙන්නත් පුළුවන්. අපිරිසිදු කාය සමාචාරවත් බව තියෙන්නත් පුළුවන්. නමුත් ඒ අම්මා ඒ පුතා කියන විදියට බනමයි කියවහන්නේ. එතකොට ඒ අම්මා හිත පහන කරන යම්කිසි ක්‍රමයක යෙදලා තියෙනවා. ඒ හිත පහන කරන ක්‍රමයක යෙදුණු අම්මා කවදා හෝ දවසක අර අපිරිසිදු වාක් සමාචාර අපිරිසිදු කාය සමාචාර ඒ ටික දුර්ලභම නැති කරගනීවි. මොකක් අහලාද? බන ටික අහලා. ඉතින් ඒ අම්මා දිහා බලන් ඉන්න අනිත් අය ළඟ ඒ මොකක්වත් නැති වෙනවනේ. ඒ පිරිසිදු වාක් සමාචාරත් නැහැ, පිරිසිදු කාය සමාචාර මොකක්වත් නැහැ. නමුත් අම්මා බන ටිකක් හරි අහනවනේ. ඒ බන ටික හරි අහලා කවදා හෝ දවසක යම්ම හොඳ පැත්තට ඒවි. ඒ දුර්ලභම ටික නැති කරගනීවි. ඒකයි පින්නතුනි මුළුණ කිව්වේ ඒ ක්‍රෝධය තියෙනවා නම් ක්‍රෝධය තියෙන බව දැනගෙන ඒ ක්‍රෝධය නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාව වෙගෙදෙන්න ඕනේ. එතකොට මේ ක්‍රෝධය නැති කරගන්න පුළුවන්කම තියෙනවා. මේක ලස්සන සාසනයක් නේ. ඒ කියන්නේ සීලය නිසා තමයි පින්නතුනි ප්‍රඥා පිරිසිදු වෙන්නේ. අපි බොහෝ වෙලාවට කියලා තියෙනවා ප්‍රඥාව නිසා තමයි සීලය පිරිසිදු වෙන්නේ. දැන් මේ කාලේ දැන් හරියට අත්හොදනවනේ. මේ අත්හොදනකම පින්නතුනි කමටහනක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දකුණු අතින් පුළුවන් පින්නතුනි වම් අත පිරිසිදු කරගන්න. වම් අතින් පුළුවන් දකුණු අත පිරිසිදු කරගන්න. එතකොට වම් අත නිසා තමයි දකුණු අත පිරිසිදු වෙන්නේ. දකුණු අත නිසා තමයි වම් අත පිරිසිදු වෙන්නේ. ඒ කියන්නේ සීලය හොඳයි කියන ඇත්ත හිතන්න ඕනේ මගේ සීලය දැන් හොඳයි. මම කරන්න ඕනේ සීලෙන් ප්‍රඥා පිරිසිදු කරගන්න ඕනේ. සමහරුන්ගේ පින්නතුනි ප්‍රඥාව හොඳයි. ඒ කියන්නේ බණක් ඇහුවාම හොඳට මතක තියාගන්න පුළුවන්. මේ අපි කියන බණක් වුණත් මතක තියාගෙන ආපහු තවත් කෙනෙකුට කියලා දෙන්න තරම් ශක්තිය තියෙනවා. බුද්ධිය තියෙනවා. මේ ප්‍රඥාව හොඳයිනේ. නමුත් ඒ ඇත්ත හිතන්න ඕනේ මගේ ප්‍රඥාව හොඳ වුණාට මගේ සීලේ පැත්ත දුර්වලයි. මම දැන් කරන්න ඕනේ ප්‍රඥාවෙන් සීලේ පිරිසිදු කරගන්න ඕනේ. එසම් මේ අත්හොදරේකම කමටහනක් කරගන්න පුළුවන්. දැන් කකුල් දෙක හොදන කොටත් ඒත් එහෙමයි. ඒ කියන්නේ වම් කකුලෙන් පුළුවන් පින්නතුනේ දකුණු කකුල පිරිසිදු කරගන්න. දකුණු කකුලෙන් පුළුවන් වම් කකුල පිරිසිදු කරගන්න. එතකොට දකුණු කකුල නිසා තමයි වම් කකුල පිරිසිදු වෙන්නේ. ඒ වගේ හිතන්න ඕනේ සීලය නිසා ප්‍රඥාව පිරිසිදු වෙනවා. ප්‍රඥාව නිසා සීලේ පාරිශුද්ධත්වයට පින්නතුනිපත් වෙනවා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන හතරවෙනි පුජ්‍යලයා අපිරිසිදු කාය සමාචාර, අපිරිසිදු වචී සමාචාර, අපිරිසිදු මනෝ සමාචාර. මේ තුන් පැත්තම හොඳ නැහැ. මේ තුන් පැත්තම හොඳ නැති වුණත් මේ පුජ්‍යලය කෙරෙහි වෛරයක් ඇති වෙනවා නම් ඒක දුරු කරගන්න. මෙන්න බලන්න ලස්සන උපමාවක් පින්නතුනේ. රෝගී වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. රෝගී වෙලා දුකටපත් වෙච්ච මිනිස්සයා තමන්ගේ ගමෙන් එහා ගමට යනවා පින්නතුනි බේත් ටිකක් ගන්න. වෙද මහත්තයා ඉන්නේ එහා ගමේ. එතකොට මේ මිනිස්සයා මේ ගම් දෙක මැද්දේදී දැඩිසේ ගිලන් වෙනවා. ඒ කියන්නේ එතකොට තමන්ගේ පහු කරපු ගමත් දුරයි, වෙද මහත්තයා ඉන්න ගමත් දුරයි. ඒ ගම් දෙකට මැද මේ මිනිස්සයා තනි වෙනවා. ඒ කියන්නේ බොහෝසේ ගිලන් වෙනවා. ඊට බෙහෙත් ගන්නනේ යන්නේ. නමුත් එහෙම යනකොට දැඩිසේ ගිලන් වුණාට පස්සේ කිසියම් උපස්ථායකයෙක් මේ මොහොතේ ලැබෙන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සයාට අහම්බෙන් පින්නතුනි ගම් දෙක මැද්දේදී හම්බෙනවා මිනිස්සෙක්. මේ මිනිස්සයා කරන්නේ මොකද්ද? Tamanට පුළුවන් හැටියට මේ ගිලන් වෙච්ච කෙනාට උපස්ථාන කරනවා. උපස්ථාන කරලා මේ මිනිස්සයා ප්‍රාර්ථනා කරන මොකද්ද? අනේ කරදරයක් නැතුව ගමට ගියොත් මට ඇති. මේ අසනීප වෙච්ච මිනිස්සයා කරදරයක් නැතුව ගමට ගියොත් මට ඇති කියලා මේ මිනිස්සයා අහක ඉඳගෙන පින්නතුනි ප්‍රාර්ථනාවක් කරනවා. උන් බාන ගලපන හැටි අනාථ වෙච්ච ගිලන් වෙච්ච මනුස්ස මේ මිනිස්සයාට දිගු ගමනක් පින්නතුනි යන්න තියෙනවනේ. ඇයි වෙද මහත්තයා ගෙදරට යන්න ඕනනේ. ඒ වෙද මහත්තයා ගෙදරට දිගු මගකින් යන්න තියෙන වගේ තමයි කිව්වා අගක් මුලක් නොදත් පින්නතුනි මේ සංසාරේ. ඊළඟට ඉදිරියෙන් තියෙන ගමත් දුරයි, පහු කරපු ගමත් දුරයි. ඒ ගම් වලට දුර බව වගේ තමයි මේ පුජ්‍යලයා නිවනට පින්නතුනි බොහොම දුරයි. ඊට පස්සේ ගැළපෙන භෝජනයක් මේ මනුස්ස ලැබෙන්නේ නැහනේ. ඒ වගේ තමයි ශ්‍රමණ ඵලයක් විඳින්න තරම් පින්නතුනි විඳීමක්. ඒ කියන්නේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් ලැබෙන්න තරම් මේ මනුස්සයා පින් කළත් නැහැ. ඊට පස්සේ සුදුසු බෙහෙතක් ලැබෙන්නෙත් නැහනේ.
නියමාකාර බෙහෙත ලැබෙන්නේ. අර මිනිස්සයා ඉතින් පුළුවන් හැටියට උපස්ථාන කළා ප්‍රාර්ථනා කළේ මොකද්ද? අනේ කරදරයක් නැතුව ගමට ගියොත් මට ඇති කියලා. ඒ වගේ කියන උපස්ථායකෙක් නොලැබීම වගේ තමයි කිව්වා මේ මිනිස්සයාට හරිහමං අවවාදයක් දීලා මේ මිනිස්සයාගේ හිතේ ඇතිවෙන කෙලෙස් වලට පිළියම් කරන්න කෙනෙක් ලැබෙන්නේ නැහැ පින්නතුනි. හිතේ ඇතිවෙන කෙලෙස් වලට පිළියම් කරන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ග්‍රාමාන්තර නායකයෙක් කියන්නේ ගමට යන්න මඟ පෙන්වන්නේ නොලැබෙන වගේ තමයි කිව්වා නිවනට පමණවන තථාගත ශ්‍රාවකයෙක් ලැබෙන්නේත් නැහැ. දැන් එතකොට මොකද්ද කරන්න ඕනේ? මේබඳු ඒ කියන්නේ පිරිසිදු අපිරිසිදු වාක් සමාචාර, අපිරිසිදු කාය සමාචාර, අපිරිසිදු මනෝ සමාචාර තුන් පැත්තම හොඳ නැහැ. ඒ තුන් පැත්තම හොඳ නැති වුණත් ඒ පුජ්‍යලය කෙරෙහි වෛරයක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණොත් හිතන්න ඕනේ මොකද්ද? අනේ කවදා හරි දවසක මේ මිනිස්සයා ධර්මය අවබෝධ කරගත්තොත් මට ඇති. දැන් අර මිනිස්සයා කලේ මොකද්ද? පුළුවන් හැටි රෝගියට උපස්ථාන කළ මොකද්ද ප්‍රාර්ථනා කළේ? කරදරයක් නැතුව මේ මිනිස්සයා ලෙඩා ගමට ගියොත් මට ඇති. ඒ වගේ අපිත් හිතන්න ඕනේ අනේ කවදා හෝ දවසක ධර්මය අවබෝධ කරගත්තොත් මේ මිනිස්සයා කොච්චර හොඳ මිනිස්සෙක් වෙයිද කියලා හිතලා හිතේ තියෙන වෛරයක් තියෙනම් පින්නතුනි දුරු කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඊළඟට පස්වෙනියා. ඔන්න බලන්නකෝ වෛරය ඇති වෙනකොට කෙනෙක් කෙරේ ඒක දුරු කරගන්න අපිට සරියුත් මහ රහතන් වහන්සේ කියන ලස්සන ක්‍රමවේද පහ. අන්තිම එක තමයි පින්නතුනි අපිරිසිදු කාය සමාචාර. නෑ පිරිසිදු කාය සමාචාර, පිරිසිදු වචී සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. තුන් පැත්තම හොඳයි. කිසිම පැත්තක් නරක නැහැ මේ මනුස්සයාගේ තුන් පැත්තම හොඳයි. එතකොට මේ හැම පැත්තක්ම හොඳ නම් මේ මනුස්සයා කෙරෙහි ඇති වෙන වෛරය මොකද්ද? ඔන්න බාන සරියුත් මහ දේශනා කරන උපමාව බොහෝම සීතල ජලයේ තියෙන පින්නතුනි පොකුණක් තියෙනවා. මේ සීතල ජලයේ තියෙන පොකුණකට මිනිස්සෙක් බහිනවා. බැහැලා මේ මිනිස්සයා ඉස්සෙල්ලාම කරන්නේ මේකෙන් වතුර බොනවා. වතුර බීලා ඒ මදිවට මේකෙන් නානවා. නාලා ගොඩට ඇවිල්ලා මේ ගොඩ ඒ කියන්නේ මේ පොකුණේ ගොඩ තියෙනවා පින්නතුනි. විවර තියෙන ලොකු ගහක් මේ ගහට මේ මිනිස්සයා නිදා ගන්නවා. නිදාගෙන සුවසේ නිදාගෙන කිසිම කරදරයක් නැතුව පින්නතුනි මේ මිනිස්සයා යනවා. දැන් මේ මිනිස්සයා කරදරයක් මොකක්වත් තියෙන මිනිස්සෙක්ද? නෑනේ. සීතල ජලයේ තියෙන පොකුලක් ළඟට ආවේ වතුරක් බිව්වා ඒ මදිවට නෑවා ඒ මදිවට ගහකට නිදාගෙන කිසිම කරදරයක් නැතුව යනවා. ඒ වගේ පිරිසිදු කාය සමාචාර, පිරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. එතකොට මේ මිනිස්සයා කිසි කරදරයක් නැති මිනිස්සෙක් නේ. දැන් හිතන්න ඕනේ මොකද්ද? අනේ මේ මිනිස්සයා මට වගේ නෙවෙයි. මේ මිනිස්සයාට කැමැති දුරට වලින් දැන් අරමුණු අරගෙන බොහෝම ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒක නිදහස් ඉන්න මිනිස්සෙක්නේ. මට දැන් අපිට කෙනෙකුට පින්නතුනේ බාහිරින් අරමුණක් අපි ගත්තාම ඒ අරමුණ කෙරෙහි අපි ගැටෙනව නැත්නම් ඇලෙනවා එහෙම පැත් වෙනවනේ. මේ මිනිස්සයාට එහෙම කරදර නැහැ. ඇයි මේ මිනිස්සයාගේ හැම පැත්තක් පිරිසිදුයිනේ. එතකොට හිතන්න ඕනේ මේ මිනිස්සයාට අනේ මට වගේ නෙවෙයි කැමැති දොරටු වලින් ඇසින් අරමුණක් ගත්තත් කනින් අරමුණක් ගත්තත් මේ මොකෙන් අරමුණක් ගත්තත් මේ මිනිස්සයා ඇලියෙන් වැටියෙන් වලින්තර උපේක්ෂා සහගතව මේ ලෝකේ ලස්සනට ජීවත් වෙන කෙනෙක් නේ කියලා හිත හදා ගන්න ඕනේ. ඒකයි සරියුත් මහ රහතන් වහන්සේ කිව්වේ මේ ලෝකේ ලස්සන ජීවත් වෙන මිනිස්සු කෙරෙහි යම් කෙනෙකුට වෛරයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික හිතන්න ඕන කිව්වා. පින්නතුනේ දැන් අපි බාහිර ලෝකයේ තියෙන දේවල්නේ අපි අපේ කරගන්නේ. දැන් ඇහැ තියෙන්නේ අපි ළඟ. රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල. එතකොට මේක දෙකක්නේ එකක් නෙවෙයි. එතකොට දෙකක් වෙලා තිබුණු එකක් කරගත්තේ පින්නතුනේ අපි. ඒ කියන්නේ ලෝකේටයි රූප ලෝකයේ තුල තියෙන දුන්නා නම් අද අපිට මේ දුක නැහැනේ. අපි ඒක අපේ කරගත්තු නිසායි මේක පින්නතුනේ බුදුහාඳුර දේශනා කරන්නේ ඒක වෙන් කරගන්න බැරුව මේ දුක් විඳින්නේ. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහොම ලස්සන උපමාවක් තියෙන නන්දකෝවාද සූත්‍රයේ පින්නතුන් අහලා ඇති අර දක්ෂ ගව ඝාතකයෙක් ඉන්නවා. ඒ කියන්නේ හරක් මරන මිනිස්සෙක්. මේ කියන්නේ රහතන් වහන්සේ සහ ධර්මය අවබෝධ කර නොගත්තු ඒ කියන්නේ කෙලෙස් සහිත පුතග්ජන පුජ්‍යලයන් අතර සහ රහතන් වහන්සේ අතර නැති වෙනස පින්නතුනේ. දක්ෂ ගව ඝාතකයෙක් ඉන්නවා. මේ ගව ඝාතකයා හරක් මරන මිනිස්සයා ගවය ළඟට ගිහිල්ලා හරකගේ හැම කපන්නෙත් නැහැ. මස් කපන්නෙත් නැහැ. නහර කපන්නෙත් නැහැ. ඒක ලෙබින්දුවක්වත් බිම දාන්නෙත් නැහැ. මේ මිනිස්සයා කරන්නේ මොකද්ද? තියුණු පිහියක් අරගෙන හරකගේ හැමයි මසයි අතර තියෙන සුදු පාට සිවියක්. අනේ සුදු පාට සිවියේ විතරක් ටික ටික කපනවා. දැන් අපේ උනත් එහෙමනේ තුවාලයක් වුණාම මේ ශරීරයේ සුදු පාට සිවියක් තියෙනවා. ඒ සුදු පාට සිවියේ විතරක් කැපුවට ලේන්නේ නැහැ. මේ හරකගෙත්
සුදු පාට සිවියක් තියෙන. ඒක තියෙන හමත් මසත් අතර. ඒ සුදු පාට සිවිය කපලා මේ හරකගේ හැම වෙනම කෝට් එකක් හැටියට පින්නතුනි ගලවලා අයින් කරනවා. දැන් හරක පැත්තක හැම පැත්තක දෙක දෙපැත්තක මේ මිනිස්සයා කරන්නේ මොකද්ද? ආපහු අර හරකගෙන් ගලවලා ඉවත් කරපුවාම ඒ හරකටම උඩින් පොරවනවා. පොරවලා අර බලන් ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා මිනිස්සුනේ නුඹලට පුළුවන් නම් කියන්න ඉස්සෙල්ල හිටපු හරකම මේ ඉන්නේ නැත්නම් වෙන එකෙක්ද කියලා. ඉස්සෙල්ල හිටපු හරකම තමයි ඉන්නේ. නමුත් ඒ හරකත් හැමත් අතර දැන් කිසිම පින්නතුනේ සම්බන්ධයක් නැහැ. රහතන් වහන්සේත් අන්න ඒ වගේ කොයි වගේද රහතන් වහන්සේත් ඇසත් රූපයත් අතර පින්නතුනේ කිසිම සම්බන්ධයක් නැහැ. දැන් හරකට හානි කළෙත් නැහැ, හැමට හානි කළෙත් නැහැ. ඒ දෙකටම හානිනකොට කරපු එකම දේ තමයි හැමත් මසත් අතර තිබුණු සුදු පාට සිවි විතරක් කැපුවා. මෙන්න බලන්න ගලපන හැටි මේක පින්නතුනේ උපමාවක්. මේ ඒ හැමත් මසත් අතර තිබුණු සුදු පාට සිවි විතරක් කපලා ඉවත් කළා වගේ තමයි රහතන් වහන්සේ මේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනේ නැමැති සුදු පාට සිවිය තීක්ෂණ ප්‍රඥාවෙන් කපකපයින් කළා. දැන් දක්ෂ ගවඝාතකයා මේක වෙන් කරන්න ගත්තේ තියුණු පිහියක්නේ. රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනේ වෙන් කරන්න ගත්තේ මොකද්ද? තියුණු ප්‍රඥාව. දැන් එතකොට රහතන් වහන්සේ කල්පනා කළා නම් ඇස නිසයි රූප දකින්නේ ඇහැ අඳ කරගත්ත මොක්කුම් ප්‍රශ්න ඉවරයි කියලා. ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. එතකොට බාහිර රෝගේ රූප නිසයි දකින්න ලැබෙන එක රූප වලට හානි කළා නම් කවදාවත් ප්‍රශ්න වෙදෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා දැන් අර හරකට හානි කළෙත් නැහැ, හැමට හානි කළෙත් නැහැ. ඇස් දෙකට හානි කරගත්තෙත් නැහැ, බාහිර ලෝකෙට රූප වලට හානි කළෙත් නැහැ. ඒ දෙකටම හානි කරපු එකම දේ තමයි ඇසත් රූපයත් අතර තිබුණු තෘෂ්ණා බන්ධනය තීක්ෂණ ප්‍රඥාවෙන් කපකප පින්නතුනේ අයින් කළා. දැන් ඇහැ රූපයට සංයෝජනත් නැහැනේ. රූපේ පින්නතුනේ ඇසට සංයෝජනත් නැහැ. ඔකට සරියුත් මේ බුදුහාර බොහොම ලස්සන උපමාවක් කියන පින්නතුනේ මේ සුදු ගුණෙක් ඉන්නවා කළු ගුණෙක් ඉන්නවා. දැන් සුදු ගුණා කළු ගුණාට සංයෝජනයිද? නැහනේ. කළු ගුණා සුදු ගුණාට සංයෝජනයිද? නැහනේ. කළු ගුණයි සුදු ගුණයි දෙන්න එකට කඹයක් අරගෙන බඳිනවා. දැන් සංයෝජනයිද? දැන් සංයෝජනයි. හැබැයි මේ කළු ගුණාගේ සුදු ගුණාගේ කඹේ මිනිස්සෙක් මේ පියක් අරගෙන කපනවා. දැන් සංයෝජනයිද? නෑ. දැන් කළු ගුණා යන්නේ ඌට ඕන පැත්තේ, සුදු ගුණා යන්නේ ඌට ඕන පැත්තේ. ඒ වගේ මේ අසත් රූපයත් අතර බැඳුණු මේ තෘෂ්ණා බන්ධන නැමැති කඹය යම් කිසි කෙනෙක් තීක්ෂණ ප්‍රඥාවෙන් කැපුවොත් එතකොට ඇහැ පැත්තක, රූපේ පැත්තක, සුදු ගුණා පැත්තක, කළු ගුණා පැත්තක, ඇහැ පැත්තක, රූපේ පැත්තක. ඒ නිසා මේ එකක් නෙවෙයිනේ පින්නතුනේ මේක දෙකක්. ඇහැ තියෙන්නේ අපි ළඟ, රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල. ඒකට බාහිර ලෝකයට අයිති රූප තමයි පින්නතුනේ අපි දැන් ඒ වෙන් කරගන්න පෙරුවයි මේ දුක් විඳින්නේ. හැබැයි කොහොම හරි දවසක කවදා හෝ දවසක ධර්මයෙන්ම තමයි පින්නතුනේ ඒක වෙන් කරගන්නත් පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේ මෙන්න මේ පස්වෙනි පුජ්‍යලය කරේ සරියුත් මහ රහතන් වහන්සේ කියනවා කිසියම් කරදරයක් නැති කෙනෙක්. ප්‍රියනේ විලටත් බැස්සා, වතුරත් බිව්වා, ඒ මදිවට නෑවා, ඒ ගහක් තිබුණා, ඒක නිදාගත්ත සුවසේ නිදාගෙන යනවා මේ මිනිස්සයා. ඒ වගේ කියන්නේ මේ මිනිස්සයාට දෙයනේ මට වගේ නෙවෙයි කැමැති දුරටු වලින් අරමුණු අරගෙන බොහොම ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා හිත හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඇති වෙන වෛරයක් තියෙනනම් ඒක දුරු කර ගන්න ඕනේ. ඒ නිසා බුදුහාරු දේශනා කළේ කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං නපස්සති. කිපිච්ච කෙනාට පින්නතුනේ මේ ලෝකේ අර්ථය පේන්නේ නැහැ. කුද්ධෝ ධම්මං නපස්සති. කිපිච්ච කෙනාට මේ ලෝකේ ධර්මයේ පේන්නේත් නැහැ. කිපිච්ච කෙනාට බුදුහාමුදුරු දේශනා කළා බණ කියන්නත් එපා කියලා. ඒ කියන්නේ ක්‍රෝධයෙන් ඉන්න වෙලාවට බණ කියන්න එපා. ඒ බණ වැඩක් නැහැ. දැන් මතකනේ පින්නතුන්ට ආලවක යක්ෂයා ගෙදර බුදුහාමුදුරු වැඩම කළා. බුදුහාමුදුරුවෝ ආලවක ගෙදර වැඩම කළා. තිබුණු හොඳම පුටුවේ තමයි බුදුහාමුදුරු වාඩි වුණේ. ආලවක ආවා, ආලවකට කේන්ති ගියා. දැන් එතකොට කේන්ති ගිය ආලවක කියපු දේ තමයි බුදුහාන්ට එළියට බහින්නේ කො. බුදුහාර එළියට බැස්සා. ආපහු ඇතුළට වඩින්නේ කො. මේ විදිහට තුන් පාරක්ම කළානේ. හැබැයි හතරවෙනි පාර එළියට වඩින්නේ කො බුදුහාරුක මට යන්න බෑ කියලා. දැන් මෙතන බලන්නකො හිතන්නකො පින්නතුනි ආලවක යක්ෂයා කියන්නේ කවුද? අපේ බුදුහාමුදුරු කියන්නේ කවුද? මාරයත් පරාජය කළ අපේ බුදුහාමුදුරුවෝ. මෙතන ආලවකට බයි මේ ටික නෑ. භාගතුන් වහන්සේ කල්පනා කළේ දැන් ආලවකට කේන්ති ගිහිල්ලා ඉන්නේ. ආලවක කේන්තිය නිවන්න නම් මම දැන් කරන්න ඕනේ ආලවකට ඕන විදිහට මං වැඩ කරන්න ඕනේ. මොකද මං ආවේ මේ මිනිස්සයා කේන්ති බලබිල නෙවෙයිනේ. මම ආවේ මේ මිනිස්සයාට ආලවකට බණ කියන්න. ආලව කියන්නේ බණ කියන්න මම ආපු කාර්ය කරගන්න නම්
ආලවකට ඕන විදිහට මම වැඩ කළොත් තමයි මට ආපු කාර්ය කියන්නේ බණ කියන වැඩේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. කොච්චර ලස්සනයිද පින්නද බුදුහාමුදුරන්ගේ එතන ඒ හැසිරීම බලන්නකෝ. දැන් ක්‍රෝධේ නිවෙන්න ඕනේ බුදුහාමුදුරන්ට බණ කියන්න ආලවකට. නැතුව බණ කියලා වැඩක් නැහැ. උදාහරණ අටුවාවේ බොහොම ලස්සන පින්නතුණු උපමාවකුත් කියනවා මේ අම්මා කෙනෙක් දරුවෙකුට කිරි ටිකක් පොවා ගන්න ඕන වෙනකොට ඒ අම්මා කරන්නේ මොකද්ද? මේ දරුවා කැමති සෙල්ලම් බඩුවක් හරි මොකක් හරි පෙන්නලා දරුවට කිරි ටික පොවා ගන්නවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ කල්පනා කළේ ආලවකට කැමති ටික මම කළොත් මට පුළුවන් ආලවකට දහම් කිරි පැන් ටික පොවා ගන්න. දරුවට කැමති ටික දුන්නොත් අම්මට පුළුවන් දරුවට කිරි ටික පොවා ගන්න. ආලවකට කැමති ටික දුන්නොත් කැමති ටික කළොත් මට පුළුවන් ආලවකට දහම් කිරි පැන් ටික පොවා ගන්න. කොච්චර ලස්සනයිද පින්නතුනේ. ඒ නිසා කිපුණු කෙනාට පින්නතුනේ මේ ලෝක කරන්න බැරි වැඩත් ඒ වෙලාවට පහසු කරනවා. ඒ කියන්නේ වෙන වෙලාවට මේ මිනිස්සයාට වැඩ කරන්න බෑ. නමුත් කිපිච්ච වෙලාවට කරන්න බැරි වැඩත් පින්නතුනේ මේ වෙලාවට සමාලාට පහසු කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අස්ථානයේ තුලක් සමහරව කිපෙනවා. අස්ථානයේ තුල කියන්නේ අපි හිතමුකෝ ඔය ගහක මුලක පහ හැපුණත් අපි අයින් පහයි පාරක් ගන්නනේ ඒකට. ඒ කියන්නේ අපි මේ කේන්තිය ක්‍රෝධය කියන එක පින්නතුනේ පිට කරන විදිය. දැන් කිපිච්ච වෙලාවට ක්‍රෝධයේ තියෙන වෙලාවට කෙනෙකුට කන්න කියන්නකෝ කන්නේ වෙලාවට. ඒ කියන්නේ ක්‍රෝධගින්න වැඩි වෙනකොට පින්නතුනේ බඩගින්න කියන එකක් නැති වෙනවා. ඒකෙම හිතා ගන්න පුළුවන්නේ ක්‍රෝධගින්න තරම පින්නතුනේ කොච්චරද කියලා බඩගින්නක් නැති වෙන තරමට. කොයි වෙලාවක හරි එයාගේ ක්‍රෝධය නිවෙන්නෝ නැති වෙන්නෝනේ පින්නතුනේ බඩගින්න කියන එක ඇති වෙන්නේ. ඒ නිසා අර අක්කෝස භාරද්වාජ කියලා බමුණෙක් හිටියනේ. ඒ අක්කෝස භාරද්වාජ බමුණ බුදුහන්ට හරියට බැන්නා. ඒ කියන්නේ නරක නපුරු වචනින් පව බැන්නා. බුදුහාරමේ බැලලා ඉවරද කියලා. බැලලා ඉවරයි කිව්වා. බුදුහාරකෝ ඉතින් ඔය වචන මම දන්නෙත් නැහැ, මං අහලත් නැහැ, මට ඔය වැඩකුත් නැහැ කිව්වා. මොන බණ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ බුද්ධ කාලේ හිටියන පින්නතුනි මේ භාරද්වාජ කියලා බමුණෙක් ඒත් ධනංජානි කියලා බැමිණියක් හිටියා. මේ ධනංජානි බැමිණියට කරදරයක් දුකක් මොකක් හරි හිතට ආවොත් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. ඒ කියන්නේ කොයි වෙලාවෙත් බුදු ගුණ මෙනෙහි කරනවා. ඉතින් දවසක් පින්නතුනි මේ ධනංජානි බැමිණිය ගෙදරදී මේ කකුල් දෙක පැටලලා වැටුණා. වැටුණාට පස්සේ මේ භාරද්වාජ බමුණ අහනවා දැන් කොයි වෙලාවෙත් නමෝ තස්ස භගවතෝ දැනුත් නමෝ තස්ස භගවතෝ කියලා ඇහුවා. ඒ කකුල පැටලිලා වැටිච්ච වෙලාවෙත් පින්නතුනි ධනංජානි බැමිණිය කිව්වේ භාරද්වාජට කිව්වේ මට මොන වුණත් මට මගේ භාගතුන් වහන්සේ විතරයි කිව්වා. මට මගේ භාගතුන් වහන්සේ දැන්කට බලන්න අස්ථාන කියන්නේ වෙනත් කෙනෙක් පින්නතුනි මේක කියන්නේ. නමුත් තමන්ගේ මහත්තයට තමයි මේකට කේන්ති යන්නේ. ඉතින් අන්තිමට ධනංජානි බැමිණිය කියන භාරද්වාජ මහත්තයන් නුඹ කවදා හෝ දවසක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මුණ ගැහිච්ච දවසට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා හොඳට ඔබට තේරුම් ගන්න පුළුවන් කිව්වා. ඒ නිසා පින්නතුනේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට කියලා දුන්නේ කෙනෙක් කෙරෙහි යම් කෙනෙකුට වෛරයක් ඇති වෙනවා නම් අන්නේ වෛරය දුරු කරගන්න පුළුවන් ලස්සන ක්‍රමවේද පහක් පින්නතුනේ අපිට මේ ගැන්නුවේ. ඒ නිසා මතක තියාගන්න මේ බොහෝ කාලෙක ඉඳලා ආවේ. ඒ කියන්නේ එතනින් ඒක ඇති. ඒ කියන්නේ බුදුහාඳුරු දේශනා කරනවා මේ ඒ ආයතනයේ තුලම ඒක සංසිඳව ගන්න ඕනේ. ඒ කියන්නේ ඇසින් රූපයක් දැක්කත් ඒ කෙරෙහි යම් කිසි වෛරයක් ගැටීමක් මොකක් හරි ඇති වුණනම් ඒ පුජ්‍යලක ඒ තුලම පින්නතුනි සංසිඳව ගන්න ඕනේ ඒක. ඒක සංසිඳව නොගත්තොත් ඒක දිගින් දිගට ගියොත් පින්නතුනි සංසාරේ කොතනින් කෙරෙවිද කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. දැන් දේවදත්තගේ දේවදත්ත හඳුරන්ගේ වෛරය ධාර්ත ගෞතමයන් වහන්සේ යශෝදරාව එක්කරගෙන ගිහිල්ලා ඒක නංගිව තුබන්නකෝ ඒක එකකින් දෙකකින් ඉවර කරගත්තා නම් පින්නතුනේ එච්චර දුරට ඇදගෙන ඉන්නේ නැහනේ. නමුත් ඒක අවසන් නොගත්තු නිසා තමයි ආය පින්නතුනේ ඒක ඇදගෙන ආවේ. දැන් ඒ වගේ තමයි අපි පින්නතුනේ මේ S2 පෙර ජීවිතවල රූප දැක්කනේ. නමුත් අතීතයේ අපි රූප දැකලා මේ S2 බලලා අපිට ඉවර කරගන්න බැරි වුණා. අපි තවත් බලන්න ආසාව ඇති කරගත්තා. ඒ තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසා තමයි අපිට පින්නතුනේ ආය බලන්න S2 ලැබුණේ. දැන් මේ ආත්මෙත් බලලා මේකෙන් ඉවර කරගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙත් පින්නතුනේ අපිට ආපහු S2 ලැබෙනවා. දැන් ඊළඟ ආත්මෙත් බල ඉන්න පුළුවන්. ඒ නිසා නාගේමයි ශබ්ද අහන්නවත් ඒ පිළිබඳව ඇලෙන්නවත් ගැටෙන්නවත් ඒ දේ ඇති කරගන්න නැතුව ඒ ආයතනයේ තුල මේක සංසිඳව ගන්න පින්නතුනි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. බුදුහාරු දේශනා කරනවා එක අවස්ථාවකදී මේ අතීත පංචස්කන්ධය ගැන හිතන්න එපා. අනාගත පංචස්කන්ධයේ රූපේ පිළිබඳව බලාපොරොත්තු තියා ගන්නත් එපා.
මේ ලැබිච්ච කුණු කයක් තියෙනවනේ. ඒ ලැබිච්ච කුණු කය පිළිබඳව නුවණින් විදර්ශනා ප්‍රඥාවෙන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්න. දැන් මේ අපිට ලැබිච්ච කයක් තියෙනවනේ. ඒ ලැබිච්ච කය පිළිබඳව මෙනෙහි කරන්න. නිත්‍ය ආදී වශයෙන් නෙමෙයි අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්න. එතකොට අනාගත පංචස්කන්ධය සකස් නොකරන විදිහට පින්නතුනේ අපිට වැඩ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් සමහරව ඉන්නවා අතීතයේ විඳපු කාමය සිතින් පින්නතුනි වර්තමානයට අදිනවා. ඒ කියන්නේ අතීතයේ විඳපු කාමය සිතින් වර්තමානයේ තුල හිතේ සතුට වෙනවා. ඒ සතුට වෙන්නේ පින්නතුනි දුකටමයි. ඒ දුකටමයි කියන්නේ අනාගත දුකක්ම නේ සකස් වෙන්නේ. ඒ කියන්නේ කාමය කියන එක අතීතෙත් දුක් සහිතනම්, කාමයේ වර්තමානයේත් දුක් සහිතනම්, කාමයේ කියන එක අනාගතයට සැපයක් වෙන්න විදියක් නැහැ නේ පින්නතුනි. ඒ කාමයේ අනාගතයට දුකක්ම තමයි. කාමයන් නිසා සුළු ආස්වාදයක් තියෙනවා. ඒ සුළු ආස්වාදයේ පින්නතුනි අනාගතේ මහ දුකකට පෙරලෙනවනේ. මේ කියන්නේ අතීතයේ විඳපු කාමයේ සිතින් වර්තමානයට අදින්න එපා. සිතින් වර්තමානයට ඇදලා සතුට වෙනවා කියලා කියන්නේ ඒ සතුට වෙන්නේ පින්නතුනි දුකටමයි. ඒ නෝගත් පෘථග්ජන පුජ්‍යලයාගේ ස්වභාවය තමයි ඒ ස්වභාවය. නමුත් උගත් පෘථග්ජන පුජ්‍යලයා කියන්නේ ධර්මයේ දන්න පුජ්‍යලයා පින්නතුනි අතීත කාමයේ කවදාවත් වර්තමානට අදින්නේ නැහැ පින්නතුනි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන මේ ලැබිච්ච පංචස්කන්ධය පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් බලනකොට අනාගත පංචස්කන්ධය සකස් නොකරන විදියට ඒ ඇත්තට පින්නතුනි වැඩ කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. අනාගත රූපේ පතන්නේ කොහොමද? බුදුහාර දේශනා කරන මට අනාගතයේ මෙබඳු රූපයක් ලැබේවා. ඒ ආදී වශයෙන් පින්නතුනි ප්‍රාර්ථනා කරනවා. එතකොට තමයි අනාගත රූපේ අනාගත පංචස්කන්ධය සකස් කිරීම පින්නතුනි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා කොතනකවත් ඒ විදියට පතන්න එපා, ප්‍රාර්ථනා කරන්න එපා. එතකොට මේ පංචස්කන්ධය දැන් මේ පවත්වන්න පින්නතුනි අපි මොනතරම් දුක් විඳිනවද? මේකට තියෙන ඇල්ම මේ ආත්ම දුරු කරගන්න බැරි වුණොත් බුදුහාරු දේශනා කරනවා ඊළඟටත් ලැබෙන දේ නඩත්තු කරන්න, ඒ වගේම පවත්ව ගන්න, ඒ වගේ වෙහෙසක් පින්නතුනි ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා සසර දුක තේරුම් ගන්න අපිට මහ ගොඩක් දේවල් ඕනේ පින්නතුනි. අපි අතීතයේ යම් දුකක් විඳනනම් ඒකත් අමතක කරන්නකෝ. තාම ඒ දුක පින්නතුනි අතීතයටම කියන්නේ. අනාගතේ මීට වඩා දුකක් විඳින සිද්ධ වේවි. කමන්නේ ඒකත් අමතක කරන්නකෝ ඒ දුක තාම ආවේ නැහැ කියලා. නමුත් වර්තමානයේ විඳින දුක්ඛන්දරා විතරක් නිකන් ඉන්න වෙලාවට පින්නතුනේ හිතන්නකෝ. එතකොට තේරුම් ගන්න පුළුවන් අනේ සසර කියන්නේ කොච්චර දුකයිද කියලා. දැන් පින්නතුන් දන්නවනේ අතීතයේ ඇත්තෝ අනන්ත අප්‍රමාණ දුක් විඳා. ඒ වගේම අනාගතේ මීට වඩා දුක් විඳින සිද්ධ වේවි. ඒ දෙකම ඕනේ. අපි මේ වර්තමානයේ විඳින දුක විතරක් නිකන් ලාට හිතන්න. එතකොට තේරුම් ගන්න අනේ සංසාරයේ කියන්නේ කොච්චර දුකයිද කියලා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අතීතෙත් මේක කුණු ගොඩක්, වර්තමානෙත් පින්නතුනේ මේක කුණු ගොඩක්, අනාගතේ නිවන් නොදැක්කොත් ඉපදුනොත් ඒකත් පින්නතුනේ එදාටත් මේ කුණු ගොඩක් තමයි. ඉතින් අතීතෙත් මේ කුණු ගොඩක් නම් මේකය, වර්තමානයේ කුණු ගොඩක් නම් අනාගතේ කුණු ගොඩක් නම් පින්නතුනේ මේකේ මොන සක්කාදිට්ඨියද, මේකේ මොකද්ද මගේ කියලා පින්නතුනේ ගන්න දෙයක් තියෙන්නේ. ආධ්‍යාත්මික හෝවා බාහිර හෝ වේවා, තව ඒ කියන්නේ තමන්ගේ හෝවා අනුන්ගේ හෝවා පින්නතුනේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි කියලා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් කෙරෙහි පින්නතුනේ පුජ්‍යලා කලකිරෙනවා. ඒ කලකිරුණොත් කවදාවත් ඒ පඨවි ධාතුව කෙරෙහි ඇලෙන්නේ නැහැ. පඨවි ධාතුව කෙරෙහි සිත අලවන්නේ නැහැ. ආපෝ ධාතුව කෙරෙහි හිත අලවන්නේ නැහැ. එතකොට එහෙම සිත නොඅලි තියෙනකොට පින්නතුනේ ඒ පුජ්‍යලයා නුවණින් හැම දෙයක්ම අවබෝධ කරගන්නවනේ. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් හැම දෙයක්ම දකින්නට පින්නතුනේ පුජ්‍යලයා පුරුදු වෙනවා. ඒ නිසා පින්වත්නි අද මේ වස්සාන සමයේ තුල අපේ කැම්බරා බෞද්ධ විහාරස්ථානයේ මූලික කරගෙන සිද්ධ කරන ධර්ම දේශනා පින්කම් මාලාවේ අද දවසේ නියමිත ධර්මානුශාසනාවයි පින්නතුන් මේ ශ්‍රවණය කළේ. අපි අද ඉගෙන ගත්තේ අනිත් දහම් කරුණොත් ඇතුළුව ဒုတိ ය ආඝාත පටිවිනේ සූත්‍රය. ඒ කියන්නේ ආඝාත කියන්නේ පින්නතුනි තරහවට. පටි කියලා කියන්නේ හාත්පසින්, විනය කියලා කියන්නේ පින්නතුනි දුරු කරනවා. හිතේ ඇති වෙන තරහව, වෛරය හාත්පසින් දුරු කරගන්න ක්‍රමවේද පහක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට කියලා දුන්නේ. ඉතින් නැවතත් පින්නතුන කියලා දෙන්නම්. ඒ කියන්නේ කෙනෙක් ඉන්නව පින්නතුනි මේ අපිරිසිදු කාය සමාචාර, පිරිසිදු වාක් සමාචාර. එතකොට හිතන්න ඕනේ අපිරිසිදු කාය සමාචාරවත් බව නෙමෙයි, ඒ පුජ්‍යලයාගේ පිරිසිදු මේ වාක් සමාචාරවත් බව හිතලා හිතේ තියෙන වෛරය දුරු කරගන්න. ඊට පස්සේ දෙවෙනි පුජ්‍යලයා තමයි අපිරිසිදු වාක් සමාචාර, පිරිසිදු කාය සමාචාර. එතකොට අපිරිසිදු වාක් සමාචාරවත් බව හිතන්න එපා. හිතන්න මේ පුජ්‍යලයාගේ කාය සමාචාරවත් බව හොඳයි කියලා ඇතින වෛරය දුරු කරගන්න. ඒ වගේම තුන්වෙනි කෙනා තමයි අපිරිසිදු කාය සමාචාර, අපිරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. මොන වුණත් මේ පුජ්‍යලගේ හිත හොඳයි කියලා.
හිතන හිතේ ඇතින වෛරය දුරු කර ගන්න ඕනේ. ඊළඟට පින්නතුනේ අපරිසුදු කාය සමාචාර, අපරිසුදු මනෝ සමාචාර, අපරිසුදු වාක් සමාචාර තුන් පැත්තම හොඳ නැති වුණත් හිතන්න ඕනේ. කවදා හෝ දවසක මේ මිනිස්සයා අනේ ධර්මය අවබෝධ කරගත්තොත් මට ඇති කියලා හිතන්න ඕනේ. අන්තිම ගැනත් පින්නතුනේ තුන් පැත්තම හොඳයිනේ. පිරිසුදු කාය සමාචාර, පිරිසුදු වාක් සමාචාර, පිරිසුදු මනෝ සමාචාර. එතකොට හිතන්න ඕනේ අනේ මේ පුජ්‍යලයාට දැන් කැමැති විදියට අරමුණු වර්ගන ජීවත් වෙන්න පුළුවන් නේ. මට වගේ නෙවෙයිනේ. ඒ කියන්නේ කැමැති දොරට වලින් මේ මොනසෙන් දැන් අරමුණු ගන්න පුළුවන්. කවදාවත් ඇලෙන්නේ නැහැ අරමුණු කෙරේ, ගැටෙන්නේ නැහැ. ආන්නේ විදිහට ජීවත් වෙනවා කියලා හිතලා සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ඉගෙන ගත්තේ ဒုတိ ආඝාත පටිවිණය සූත්‍රය මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් වලින් පින්වත් හැමදෙනාට මුතුම් අමා මහ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, වස්සාන සමය තුල සිද්ධ කරන මේ ධර්ම දේශනා පින්කම් මාලාවේ අද ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ රෝචන මහත්මයා සහ නිලුක්ෂි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ වගේම ගිවන්ත මහත්මයා සහ දේදුනි මහත්මිය සහ පවුලේ පින්වත් පිරිසත්, ඒ වගේම ගයන් මහත්මයා සහ උපේකා මහත්මිය සහ පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම සුසිල් මහත්මයා සහ චාන්දනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත්, උදිත මහත්මයා සහ රුක්ෂි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත්, හසන්ත මහත්මයා සහ ඉෂාරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම තිලින මහත්මයා සහ අනෝමා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම පුණ්‍ය අනුමෝදනාව දැනට කැම්බරා රෝහලේ ප්‍රතිකාර ලබන චමින්ද කුමාර මහත්මයාට ඊතා ඉක්මන් සුවපත් භාවය ලැබේවා. චමින්ද මහත්මයාට කායික මානසික සුවපත් භාවය ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා සලසේවායි සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නිලුක්ෂි මහත්මිය, ගිවන්ත මහත්මයා සහ උපේකා මහත්මනියගේ සහ පවුලේ සියලු දෙනාගේම ආදරණීය මිය පල්ලවසපත් වුණු දෙමව්පියන් කේමා ඉන්ද්‍රමාලී මහත්මිය සහ පීඩීකේ පෙනාන්දු මහත්මයා, ඒ දෙමව්පියන්ටත් මේ පින් ලැබේවා. ඒ වගේම සුසිල් මහත්මයා සහ චාන්දනී මහත්මිය සහ පවුලේ සියලු දෙනාගේම මිය පල්ලවසපත් වුණු දෙමව්පියන් වන සූරියගේ මහත්මිය සහ සෝමදා සිල්වා මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොවිඩ් වසංගතයේ හේතුවෙන් අපෙන් වෙන් වී ගිය කොළඹ අශෝක විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ටී.ඩබ්ලිව්.ඩබ්ලිව් පෙරේරා ගුරු පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සංසාර දුක් කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ප්‍රේමචන්ද්‍ර මහත්මයා සහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ මියගිය දෙමව්පියන් වන කැරොලයින් වීරසේන මහත්මිය, ඒ වගේම ප්‍රේමවතී විජේතුංග මහත්මිය, පීඩී පෙඩ්රික් මහත්මයා 50 වන මරණ සංවත්සරයේ සහ දිනේෂ් විජේතුංග මහත්මයා ඒ ඇත්තන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම උදිත කරුණාරත්න මහත්මයා සහ රුක්ෂි පෙරේරා මහත්මියගේ ආදරණීය මේ පල්ලවසපත් වුණු දෙමව්පියන් වන කරුණාරත්න මහත්මයා සහ කරුණාරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන්ගේ නමින් මියගිය සීකටයුතුයේ දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම හසන්ත මහත්මයා සහ ඉෂාරා මහත්මියගේ ආදරණීය මේ පල්ලවසපත් වුණු මෑණියන් සුනේත්‍රා මෙන්ඩිස් මහත්මියට ඒ මව්තුමියටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තිලින මහත්මයා සහ අනෝමා මහත්මියගේ ආදරණීය මේ පල්ලවසපත් වුණු මෑණියන් වන ලලනි කුමාරසේන මව්තුමියටත් මේ පින් අනුමෝදන් වේවා. මේ නම් සදාහන් කරන්ට යෙදුණු මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ඒ ඇත්තෝ උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අසනීපෙන් පසුවන, ඒ වගේම මේ වසංගතයේ හේතුවෙන් අසනීපෙන් පසුවන ලක්වැසි ලෝවැසි හැමදෙනාටම කරන කියන වෛද්‍ය ප්‍රතිකාර තුලින් ඉතා ඉක්මන් සුවපත් භාවයේ ඇත්තන් හැමදෙනාටම ලැබේවා. ඒ වගේම වසංගතයේ හේතුවෙන් මේ පල්ලවසපත් වුණු සෑම සියලු දෙනාටමත් සංසාර දුක් කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම මේ වසංගතයේ වෙනුවෙන් වෙහෙසන මහන්සි වෙන රණවිරුවන්ට සුවවිරුවන්ට
ලක්වැසි ලෝවැසි හැම දෙනාටම අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත්වන්ට අවශ්‍ය කරන සියලු ශක්තිය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ කැම්බරා බෞද්ධ විහාරාධිපති අපේ ගරු කටයුතු සෝරත පණ්ඩිත හාමුදුරුවන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ ධර්ම දේශනා පින්කම් මාලාවට සූම් තාක්ෂණය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා